අයිබෝවන් ව්‍යාපාර අධ්‍යයනය හදාන ලබන දුවේ පුතේ ඔබ මේ වන විටත් 12 ශ්‍රේණියේ නිපුණතාවයේ 10 යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව ඉගෙනමු ලබනවා. මම අද පාඩම පටන් ගන්න කැමති අපේ උරුමය ගැන කතා කරලා. මොකක්ද අපේ උරුමය? ඔබ දන්නවා අහසින් වැටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනෙට නොගෙන මුහුදට එක්වීමට ඉඩ නොදිය යුතුයි. කවුද මෙහෙම කිව්වේ? මහා පරාක්‍රම බහු රජතුමා පොළොන්නරුවේ වාසය කළ. ඒ සංකල්පය අපිට ඊටම වැදගත්. ඒ කියන්නේ අහසින් වැටෙන වතුර බිඳක්වත් මුහුදට යන්න දෙන්නේ නැතුව අපේ ප්‍රයෝජනය සඳහා තබා ගන්නවා. මෙන්න මේ රැස් කර තබා ගැනීමේ සංකල්පය අපිට බොහොම වැදගත් වෙනවා. එහෙදි බලන්න මෙහි තිරේ දැක්කනා දුවේ පුතේ වී20ක රූප සටහනක්. වී20 ගැන අපි ඉගෙන ගන්නවා ගම ගෙදර නැත්නම් ගැමි ගෙදර වී අස්වැන්න රැස් කරලා තියාගත්ත තැන. ඒක අපේ ගමේ ගෝවි මහතා අනුගමනය කරපු එක් ක්‍රියාපිළිවෙලක්. ඒ වගේම තමයි මීමැසි ජනපදයක්. ඔබ දන්නවා මීමැසි ජනපදයේ මීමැස්සු මීපැණි නිෂ්පාදනය කරනු ලබනවා. නැත්නම් මීපැණි සෑදීම තමයි වුන් කරන්නේ. ඒදී මේ වදේ ඒවා රැස් කරලා තියාගන්න විවිධ ක්‍රම අනුගමනය කරලා තියෙනවා. ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒ වගේම තමයි දුවේ පුතේ අපි දන්නවා ව්‍යාපාර ආයතනයක නැත්නම් කර්මාන්ත ශාලාවක මේ ආදී හැමතැනකම භාණ්ඩ රැස් කරලා තියාගන්නවා. මෙන්න මේ රූපසටහනේ දකුණු පස කෙළවරේ එහෙම භාණ්ඩ රැස් කිරීමේ අවස්ථාවක් දැක්වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි අද නිපුණතාවයේ 10 යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරනු ලබනවා. ඒ වගේමයි නිපුණතා මට්ටම් 10.3 මෙහි දැක්වෙන්නේ ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ගබඩාකරණය ඵලදායීව දායක කරගන්නා ආකාරය විමසා බැලීම. මෙහිදී දුවේ පුතේ අපේක්ෂිත ඉගෙනුම් ඵල. ඒ කියන්නේ මේ පාඩම අවසානයේදී ඔබේ හැකියාවන් අපි බලාපොරොත්තු වෙන කොහොමද? ගබඩාකරණය හැඳින්වීමේ හැකියාව. ඒ වගේම ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිය යුතු කරුණු ලැයිස්තුගත කිරීමේ හැකියාව. තවත් එකක් වන්නේ ගබඩාවක් ස්ථානගත කිරීමේ තීරණ නිවැරදිව ගත යුතු බව පෙන්වා දීමට හැකි වෙනවා. ගබඩාවක භාණ්ඩ ඇසිරීම කළ යුතු ආකාරය පැහැදිලි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි භාණ්ඩයේ ස්වභාවය අනුව ඇසිරීම කළ යුතු ආකාරය පෙන්වා දීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම ගබඩාවක භාණ්ඩ හැසිරවීම කළ යුතු ආකාරය ලබා ගැනීම නිකුත් කිරීම ආදී කටයුතු. මෙන්න මේ පාඩම අවසානයේදී මෙන්න මේ නිපුණතාවයන් නැත්නම් ඉගෙනුම් ඵලයන් ලැබෙනවා. ඒක බොහොම වැදගත් අපිට මේ පාඩම හැදෑරීමේදී. ඊළඟට දුවේ පුතේ අපි බලමු ගබඩාකරණය පිළිබඳව හැඳින්වීමකට අර්ථ දැක්වීමකට යමු. කොහොමද මේ අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ? මම ඒකට බොහොම අපූර්ව විදියට මේ සටහන හදාගත්තා. බලන්න ගබඩාකරණය යනු තොගයක් මිලදී අවස්ථාවේ හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට ඒවා අලෙවි කරන තෙක් හෝ භාවිතයට ගන්නා තෙක් හෝ බෙදා හරින තෙක් රැස් කර තබා ගැනීමේ හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ භාණ්ඩයක් මිලදී ගත් අවස්ථාවේ නිෂ්පාදනය කළ අවස්ථාවේ ඉඳලා ඒවා අලෙවි කරන තෙක් හෝ ඒ වගේම භාවිතයට ගන්නා තෙක් නැත්නම් බෙදා හැරීම දක්වාත් මොකද කරන්න ඕන? රැස් කර තබා ගැනීමේ හෝ කල් තබා ගැනීමේ ක්‍රියාවලිය. මේකට අපි කියන්නේ ගබඩාකරණය කියලා. ඊළඟට මේ ගබඩාකරණය සඳහා තියෙනවා ක්‍රියාවලියක්. ඔබ මීට කලින් විවිධ ක්‍රියාවලීන් ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව දුවේ පුතේ මේ ගබඩාකරණ ක්‍රියාවලියේදී තියෙනවා පියවරයන් කීපයක්, පිළිවෙලක්. අපි බලමු මේ පිළිවෙල මොකක්ද කියලා. පළවෙනිම පියවර නැත්තම් පිළිවෙල වන්නේ තොග ලැබීම. ගබඩාවට තොග ලැබීම. ඊළඟට අපි දෙවෙනි පියවර හැටියට හඳුනාගන්නේ ඒ තොග හඳුනා ගැනීම. ලැබිච්ච ඒවා මොනවද කියලා හඳුනා ගැනීම. තුන්වෙනි එක පරීක්ෂා කිරීම. පරීක්ෂා කිරීමත් සිදු කරන කවුද මේ ගබඩාව ඉන්නේ? ගබඩා බාරකරු සහ තවත් නිලධාරීන් ඉන්නවා. ඊළඟට නිවැරදි බව තහවුරු කර ගැනීම. ලැබිච්ච භාණ්ඩ තොගය හරිමේවද කියලා තහවුරු කර ගන්නවා. ඒ වගේම තමයි ඊළඟ පියවර වන්නේ ගුණාත්වය තහවුරු කර ගැනීම. නැත්නම් ගුණාත්මක භාවය. ඇයි මේ ගබඩාවට ලැබිච්ච භාණ්ඩ හොඳ තත්ත්වයේ තියනවාද? අපි ඒවා රැස් කරලා තියාගන්න එපා. ඒ නිසා තමයි ඒක සලකා බලන්නේ. ඊළඟට අපි මේක ගබඩා කරනවා. ඒ කියන්නේ පස්සකින් තැබීම නැත්නම් ඉවතින් තැබීම සිදු කරනු ලබනවා. ඊළඟට
නිකුත් කිරීම සඳහා නැවත ලබා ගැනීම. මේ අපි ගබඩාවේ රැස් කරලා තියාගත්ත ඒවා නිකුත් කරන්න ඕන. නිකුත් කරන්න ඒවා ලබා ගන්න ඕන. මෙන්න මේ ආදී ලෙස ගබඩා කරන ක්‍රියාවලිය පියවරයන් 7කින් සඳහන් වෙනවා. දුවේ පුතේ ඔබට බොහොම වැදගත් මේ පියවරයන් අනුපිළිවෙලින් මතක තබා ගැනීම. අපි බලමු ගබඩාවක් කියලා කියන්නේ මොකක්ද? කොහොමද මේක හඳුන්වන්නේ? තොග රැස් කර තබා ගැනීම හෝ කල් තබා ගැනීම සඳහා භාවිත කරන ස්ථානය. ඒකට අපි කියනවා මොකක් කියලාද? ගබඩාව කියලා. මේ රූපයේ ඉහළින් දැක්වෙන බලන්න කිරි ශීතාගාරයක් ලෙස භාවිත කරන අවස්ථාවකයි තව තියෙනවා භාණ්ඩ රාක්කවල අසුරලා බොහොම පිළිවෙලට රැස් කරලා තියෙන විදිය. ඊට පස්සේ මේ පහතින් දැක්වෙන රූපවල බලන්න දුවේ පුතේ සිමෙන්ති ගබඩා කරලා තියෙන අවස්ථාවක් අපි කියනවා සිමෙන්ති මලු නැත්නම් සිමෙන්ති කොට්ටයක් කියලා කියන්නේ. ඒවා ගබඩා කරලා තියෙනවා. ඊළඟට මැද රූපයේ පහතින් දැක්වෙනවා ඛනිජ තෙල් ගබඩා කරලා තියෙන අවස්ථාවක්. අපි දන්නවා අපේ රටේ සපුගස් කන්ද, කොළොන්නාව, උරුගඩවත්ත, ඒ වගේම ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය තියෙනවා. මේ ඛනිජ තෙල් ගබඩා කරන එක විදියක්. ඒ වගේම ඊළඟ අවස්ථාවේ රූපය දැක්වෙන්නේ සහල් නැත්නම් පිටි නැත්නම් සීනි මේ ආදී දේවල් උරවල නැත්නම් මේ මලු වල රැස් කරලා තබා ගන්න විදිය, ගබඩා කරන විදිය. එතකොට අපි දැකපු ගබඩා තියෙනවා දුවේ පුතේ ඔබ. ඒවා මතකයට ගන්න. ඊළඟට ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිය යුතු කරුණු. අපි ගබඩාවක් කිසියම් ස්ථානයක පිහිටවනවා නම් ඒදී සැලකිල්ලට ලක් කළ යුතු කරුණු කීපයක් පෙන්වා දෙන්න පුළුවන්. එකක් තමයි ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම නැත්නම් ගොඩනැගිල්ල තුළ චලනය කිරීමේ ඉඩකඩ. මෙන් අදහස් කරන්නේ ගොඩනැගිලි. අපි දැකලා දෙනවා ගබඩාවේ ගොඩනැගිලි ඉතා විශාලයි. ඒ වගේම එහි දොරවල්, ඒ වගේම උඩ තියෙන සිවිලිම මේ ආදී දේවල් තියෙනවා බොහොම සැලැස්මකට. මෙන්න මේ සැලැස්ම අපිට වැදගත් වෙනවා ගබඩාවක් ස්ථානගත කිරීමේදී. ඒ වගේම ගොඩනැගිල්ල තුල චලනය කිරීමේ ඉඩකඩ. මෙන් අදහස් කරන්නේ භාණ්ඩ පැටවීම, බෑම, ඒ ආදී දේවල් සඳහා උපකරණ භාවිත කරනවා. ඒවා નિયમિત පරිදි භාවිත කළ හැකිද කියලා අපි සලකා බලන්න ඕන. දෙවෙනි අවස්ථාව වෙන්නේ ද්‍රව්‍ය භාවිතයේ වේගවත් බව හා ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ ද්‍රව්‍ය අපි භාවිත කරන්නේ වේගවත්ද? එහෙම නැත්නම් අපි රැස් කළා තියාගන්න එක කාලෙකින්ද නැවත ගන්නෙ? එහෙම නැත්නම් මේ ඇසුරුම් නැත්නම් එකලස් කිරීම අපි කරනවද? මේ ආදී දේවල් සලකා බලන්න ඕන. හැබැයි අපි දන්නවා සමහර ගබඩාවල පැය 24 පුරාම භාණ්ඩ ලබා ගැනීම නිකුත් කිරීම සිද්ධ කරනවා. මෙන්න මේක අපිට ඒ හින්දා වැදගත්. ඒ වගේම තමයි ගබඩාව තුල කලාප වෙන් කිරීමේ අවශ්‍යතාවය. විවිධ භාණ්ඩ සඳහා වෙනම කලාප වෙන් කරලා පවත්වාගෙන යාම. එහිදී අපි තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ දුවේ පුතේ මෙහිදී අධික ශබ්දයේ පිට වෙන්නත් පුළුවන්. සමහර ඒවා ඉවත දැමීම සිද්ධ කරන්නත් පුළුවන්. ඒතකොට අපේ ගබඩාව ස්ථානගත කිරීමේදී මේ කාරණේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තියෙනවා ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව. මේන් අදහස් කරන්නේ කුමක්ද? භාණ්ඩ බෙදා හැරීමේදී අපි සලකා බලනවා වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග. ඒ ආසන්නයේ අපිට මේ භාණ්ඩ බෙදා හැරීම සිද්ධ කරන්න පුළුවන්ද? එතකොට මේ ප්‍රවාහන සම්බන්ධතාවලට අපි ආසන්න බව ඊටාම වැදගත් වෙනවා. එහෙම තමයි මේකෙදී අපි සලකා බලන්නේ. තවත් එකක් තියෙනවා දුවේ පුතේ සමහර භාණ්ඩ අපි පිටරටට අපනයනය කළා ඉතිරි භාණ්ඩ පාරිභෝගිකයන්ට බෙදා හරිනවා. එතකොටත් අපි මේ ප්‍රධාන සම්බන්ධතාවලට ආසන්න බව සලකා බැලිය යුතුයි. ඇයි අපිට මේ වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා. ඔබ දන්නවා භාණ්ඩයක පිරිවැය තුල අන්තර්ගත වෙනවා ප්‍රවාහන වියදම්. ඒ හින්දා අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ අවස්ථාව අපි තියෙන්නේ ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව. මේන් අදහස් කරන්නේ ද්‍රව්‍ය, ඒ කියන්නේ අපි භාවිත කරන අමුද්‍රව්‍ය වේවා, නිෂ්පාදිත භාණ්ඩ වේවා, මේවා එහා මෙහා කරන්න උපකරණ භාවිත කරනවා. මේ උපකරණ ආයතනය තුල නැත්නම් ගබඩාව තුල නිවැරදිව පරිහරණය කරන්න පුළුවන්. ඊකට ඉඩ ප්‍රස්ථා තියනවාද? ඒක සේවකින්ට ආරක්ෂාව ලැබෙනවද? නිෂ්පාදිත වලට ආරක්ෂාව ලැබෙනවද? මේ ආදී දේවල් අපි සලකා බලනවා. ඊළඟ එක ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය. මේන් අදහස් කරන්නේ රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඉක්මනින් නැශ්‍ය වෙන භාණ්ඩ තියෙනවා. ආහාර ද්‍රව්‍ය තියෙනවා. මේවා මේ ගබඩා කරද්දී අපි විශේෂයෙන් සැලකිල්ලට ලක් කරනවා ඒකේ ස්වභාවය පිළිබඳව. ඒ වගේම තමයි දුවේ පුතේ පරිසර සාධකත් අපි සැලකිල්ලට ගන්නවා. ඒ කියන්නේ සමහර භාණ්ඩ සඳහා තෙතමනය,
වියලි බව ආරක්ෂා විය යුතුයි. ඒ වගේම තමයි ගින්නෙන් වර්ෂාවෙන් සිදුවන හානි අවම කරගන්න ඕන. මෙන්න මේවා අපි සලකා බලනවා ගබඩා කරන ද්‍රව්‍යයේ ස්වභාවය අනුව. ඊළඟට අපි සලකා බලනවා ගබඩාවක් ස්ථානගත කිරීමේදී පිරිවැය ගැන. ඔබ දන්නවා භාණ්ඩ ගබඩාවකට ගෙනීමේදී ඒ සඳහා ප්‍රවාහන වියදම් දරනවා. ඒ වගේම තමයි ගොඩ බෑමේ පැටවීමේ ගාස්තු දරනවා. එතකොට මෙන්න මේ පිරිවැය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි සමහර වියදම් වර්ග කීපයක් අපිට මේදී හඳුනා ගන්නත් ලැබෙනවා. මොනවද ඒ වියදම්? රක්ෂණ ගාස්තු ගෙවන්න ඕන අපි. සමහර ගබඩා සඳහා ගබඩා කුලියක් ගෙවන්න ඕන. තවත් අපි දරන්න ඕන වියදමක් තියෙනවා තැන්පතු ගාස්තු. නැත්නම් අප තැන්පතු ගාස්තුවක් අපි දරන්න ඕන. ඒ වගේම තමයි තවත් සමහර ගබඩාවලදී අපිට දරන්න වෙනවා වාහන නවතා තැබීම සඳහා වියදම්. මෙන්න මේ වියදම් වර්ගත් අපිට දරන්න වෙනවා. ඒ නිසා අපි ගබඩාවක් ස්ථානගත කිරීමේදී පිරිවැය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ගබඩාවක භාණ්ඩ ඇසිරිය යුතු ආකාරයන් ගැන අපි මෙහිදී සලකා බලමු. මේවා සම්මත පිළිගත් ක්‍රමයන්. මෙහිදී දුවල පුතාලාට මට මතක් කරන්න පුළුවන් ඔබ ඉංග්‍රීසි විෂය ඉගෙනු ලබනවා. ඒ නිසා මේ සඳහන් වෙනවා ඉංග්‍රීසි වචන. මේ ඉංග්‍රීසි වචන ගැන සැලකිලිමත් වෙන්න මම මේ පාඩමේදී මේ ඉංග්‍රීසි වචන භාවිතයෙන් අපිට තවත් විස්තර තොරතුරු හොයාගත හැකි ආකාරයක් පිළිබඳව මම ඉදිරියේදී මතක් කරන්නම්. අපි බලමු පළවෙනි එක තියෙන්නේ තට්ටු ඇසුරුම් ක්‍රමය, pallet tracking. දෙවෙනි එක තියෙන ක්‍රමය භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම, bulk storage. ඊට පස්සේ තුන්වෙනි එක යහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු, pallet floor. ඊළඟට තියෙනවා පසුපසට තල්ලු කරන රාක්ක, pushback racks. ඊළඟට තියෙනවා තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව, mezzanine. ඊළඟ එක ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය, automated storage system. අපි මේ ක්‍රමයන් එකින් එක ගැන සලකා බලමු. පළවෙනි එක තියෙනවා තට්ටු ඇසුරුම් ක්‍රමය, pallet tracking. එහා මෙහා කළ හැකි භාණ්ඩ අසුන් ලද තට්ටු ගණනාවක් රාමුවක් තුල එකමත එක තැබීමෙන් භාණ්ඩ අසුන් ලබනවා. ඔබ දැකලා තියෙනවා සමහර මේ ව්‍යාපාර ස්ථානවල ගබඩා කරද්දී මෙහෙම රාක්කවල අසුරනවා. මේක අපි කියනවා පහසුම ලාභදායී ක්‍රමයක් කියලා. ඇයි? ඕනම ආයතනයකට මේක භාවිතා කරන්න පුළුවන්. සමහර සේවකයෝ ඉනිමන් තියලා තවත් උපකරණ භාවිතයෙන් මේ භාණ්ඩ මේ ගබඩා කිරීම වගේම ආපසු ගැනීමත් සිද්ධ කරනු ලබනවා. ඊළඟ එක අපි සලකනවා භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. මේන් අදහස් කරන්නේ මොකක්ද? එකම වර්ගයේ භාණ්ඩ ගබඩාව බිමෙහි එක් එක් ස්ථානයක සිට එක මත අසුරයි. මෙහි ඉහළ රූපයේ දැක්වෙන රූප සටහන බලන්න. එහි දැක්වෙනවා මේ ගබඩා කළ දින සමහරට මේ සීනි වෙන්න පුළුවන්. නැත්නම් හාල් පිටි උරවල අසුරලා ඒවා එක ගොඩේ අසුරලා දෙන එක තැනක. ඊළඟ දෙවෙනි රූපයේ බලන්න විවිධ භාණ්ඩ වර්ග ගබඩාවේ විවිධ ස්ථානවල ගොඩවල් වශයෙන් අසුරලා තියෙනවා. මේදී වෙනම වර්ණ ගන්නවලා තියෙනවා එක එක භාණ්ඩ වර්ග නිල් පාටින් දැක්වෙනවා රතු පාටින් දැක්වෙනවා එක එක තැන්වල. මේකෙදී අපි අදහස් කරේ භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. මේදී භෞතික මේ උපකරණ වාජන මොනවත් භාවිත කරන්නේ නැහැ. ගබඩාව පරිශ්‍රය තුල තමයි මේ ගොඩවල් අසුනුන් ලබන්නේ. ඊළඟ ගබඩා කරන ක්‍රමය වෙනවා එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු, pallet floor. තට්ටු ගණනාවකින් සැදුම්ලත් පීලි හෝ එහා මෙහා කිරීමේ පටි වලින් සමන්විත වෙන්නේ. මේ රූප සටහන් දෙකක් දැක්වෙනවා. මම කැමති අපේ දුවල පුතාලට යෝජනා කරන්න මේ අපි කතා කරපු ගබඩා කිරීමේ ක්‍රම ඔබට අන්තර්ජාලය මගින් හෝ YouTube මගින් වීඩියෝ ක්ලිප් එකක් විදිහට මේවා බලන්න පුළුවන්. ඒක බොහොම ඉතාම වැදගත් ඔබට මේ වැඩිදුර අවබෝධ කර ගැනීම සඳහා. සමහර වීඩියෝ ක්ලිප් විනාඩි 5ක් හෝ ඊට අඩු විනාඩිය 2 ආදි වශයෙන් තියෙනවා. ඒ හින්දා දුවේ පුතේ මේ සඳහන් ඉංග්‍රීසි වචනේ යොදාගෙන අදාළ වීඩියෝ ක්ලිප් බලන්න අපිට වැඩිදුර විස්තර තොරතුරු අවධාරණය කර ගැනීමේ හැකියාවෙන් ලැබෙනවා. ඊළඟ ක්‍රමය වන්නේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු ආකාර දෙකකින් අපිට භාණ්ඩ ඇසිරීම නැත්නම් භාණ්ඩ ගබඩා කිරීම නිකුත් කිරීම කරන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි drive in. බලන්න රූප සටහනේ දැක්වෙන විදිහට දුවේ පුතේ නිෂ්පාදිත ගබඩා කිරීමත් නැවත ලබා ගැනීමත් එකම පැත්තකින් සිදු කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. රූප සටහනේ මනාව පැහැදිලිව එහි දැක්වෙනවා. ඒ වගේම ඊළඟ අවස්ථාව වෙන්නේ drive through. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? නිෂ්පාදිත ගබඩා කිරීම.
එක් පැත්තකින්ද ඒවා ආපසු ලබා ගැනීම ඊට විරුද්ධ පැත්තකින්ද සිදු කිරීම. රූප සටහනේ මෙය මනාව දැක්වෙනවා. ඔබට මම විශ්වාස කරනවා මේ ගැන පැහැදිලි කිරීමක් අවබෝධයක් ලැබුණා කියලා. ඊළඟට අපි කතා කරන්නේ පසුපසට තල්ලු කරන රාක්ක. පුෂ්බැක් රැක්ස්. මොනවද මේ? තට්ටු සහිත රාක්කවලට කුඩා කූඩ සවිකර ඇති ක්‍රමයකි. කූඩ එකක් මත එකක් වන පරිදි තට්ටු කීපයක් ඇසිරිය හැකිය. එක් තට්ටුවක් මත නිෂ්පාදිත තැන්පත් කළ පසු එය පසුපසට තල්ලු කර ඒ ඉදිරියෙන් ඊළඟ තට්ටුව ස්ථානගත කෙරේ. මේ රූපයේ දැක්වෙනවා. මෙහිත් ඔබට වීඩියෝව නැරඹුවහොත් ඒ ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරනවා තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව මිෂනින්. මෙහිදී සිද්ධවන්නේ ගබඩාවක ඇති තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් නිර්මාණය කර ද්‍රව්‍ය ගබඩා කිරීමයි සිදු කරන්නේ. එහිදී බිම ඉඳලා උඩ සිවිලිම දක්වා අමතර තට්ටුවක් නිර්මාණය කරලා ගබඩා කරනවා. මෙහි ඇති විශේෂය මොකක්ද? අපි මීට කලින් කතා කරපු ඕනෑම ක්‍රමයකට මේ තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව යොදා ගන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා ගබඩාවේ ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ලැබෙනවා. ඒ හින්දා අපි සලකනවා මේ ක්‍රමය ඊටාම හොඳ ක්‍රමයක් කියලා. ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය automated storage system පරිගණක තාක්ෂණය මගින් පාලනය කළ ලබන යාන්ත්‍රික අතක් ආකාරී උපාංගයකින් mechanical arm device ගබඩාවේ ද්‍රව්‍ය ගබඩා කිරීම මෙන්ම ආපසු ලබා ගැනීම සිදු කරනවා. මේදි සිද්ධවන්නේ ඒ උපාංගය මගින් ගබඩා කිරීමයි ආපසු ලබා ගැනීම සිදු කරනවා. අපි සලකා බැලුවොත් උදාහරණයක් ලෙස දුවේ පුතේ විශාල දහස් ගණනකින් සමන්විත පොත්පත් ලිපි ලේඛන තියෙන ආයතනයක මේවා ආපසු ලබා ගැනීමයි තැන්පත් කිරීම සඳහායි මේ යාන්ත්‍රික අතක් උපයෝග කරගෙන සිදු කරන්න පුළුවන්. මේ රූප සටහනේ දැක්වෙන්නේ භාණ්ඩ ඒ රාක්කවල ගබඩා කිරීම සහ ආපසු ගැනීම සඳහා භාවිත කරන ආකාරයන් කීපයක් ගැන. ඊළඟට අපි සලකා බලමු දුවේ පුතේ ගබඩාවක භාණ්ඩ එහා මෙහා කිරීමේදී යොදා ගන්නා උපාංග. මේ උපාංග ගැන අපේ පුතාලට නම් අවබෝධයක් තියෙනවා. මම කැමති අපේ දුවලටත් මේ ගැන අවබෝධයක් ලබා දෙන්න. කොහොමද? මෙහි දැක්වෙනවා ෆෝක් ලිෆ්ට්. මේකත් අපිට අර වීඩියෝ ක්ලිප් එකකින් බලන්න පුළුවන් මෙහි ක්‍රියාකාරීත්වය. ඒ වගේම ෆෝක් ලිෆ්ට් ට්‍රක් තියෙනවා. පැලට් ජැක් තියෙනවා. කන්වේයර් බෙල්ට් තියෙනවා. මෙහි සඳහන් වුණ තවත් ඒවා තියෙන්න පුළුවන්. දුවේ පුතේ එසවීමේ උපකරණ, ඒ කියන්නේ දොඹකර, ක්‍රේන් කියලා අපි කියන්නේ. අන්න ඒවත් යොදා ගන්නවා තවත් උපකරණ තියෙන්න පුළුවන්. අපි දැන් බලන්නේ විධිමත්ව භාණ්ඩ ඇසිරීමෙන් සහ ගබඩාව තුල භාණ්ඩ එහා මෙහා කිරීමේ උපකරණ භාවිතයෙන් ලබාගත හැකි ප්‍රයෝජන මොනවද කියලා. මේ ප්‍රයෝජන බොහොම වැදගත් වෙනවා ව්‍යාපාර ආයතනයේ සාර්ථකත්වයේ සඳහා. ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම තමයි පළවෙනි ප්‍රයෝජනය. එකෙන් අදහස් කරන්නේ කොහොමද? ගබඩාවේ විධිමත්ව අවුල් සහගත බවක් නැතුව පිළිවෙලට මේවා සංවිධානාත්මකව ගබඩා කරලා තියෙනවා. ඒක බොහොම වැදගත්. එහිදී අපි දන්නවා ආයතනයේ ගබඩාව කළමනාකරණය කිරීමේදී නැත්නම් නඩත්තු කිරීමේදී පිරිවැය අවම කරගෙන සේවකයන්ට අයිතිකරුවන්ට කටයුතු කරන්න පුළුවන්. ඒක ප්‍රයෝජනයක්. දෙවෙනි ප්‍රයෝජනය වන්නේ අසුන් ලද නිෂ්පාදිතවලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම. ඒ කියන්නේ අපි මේ නිෂ්පාදිත භාණ්ඩ අසුරද්දී භාණ්ඩවලටත් ආරක්ෂාවක් ලැබෙනවා. සේවකයන්ටත් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ හින්දා අපි සලකනවා මේ විධිමත්ව භාණ්ඩ ඇසිරීමෙන් අපිට ලැබෙන්නේ ප්‍රයෝජනයක් කියලා. ඊළඟ තුන්වෙනි ප්‍රයෝජනය වන්නේ දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරි වීම. ආයතනයේ නැත්තම් ගබඩාවේ විධිමත්ව භාණ්ඩ අසුරලා තියෙන්නේ. ඒවා ආපසු ලබා ගැනීම සඳහා ගත කරන කාලය, තැන්පත් කිරීම සඳහා ගත කරන කාලය, පරිශ්‍රමය ඉතිරි වෙනවා. ඒක ආයතනයේ ප්‍රයෝජනයක්. වර්තමානයේදී නම් මේ සඳහා විවිධ පරිගණක පද්ධති භාවිත කරනු ලබනවා. ඊළඟට අපිට ලැබෙන තවත් වැදගත් ප්‍රයෝජනයක් වන්නේ ගබඩාවේ ඉඩකඩ ඉතිරි වීම. ඇයි අපි ගබඩාව විධිමත්ව තමයි භාණ්ඩ අසුරන්නේ. ඒ හින්දා ගබඩාවේ નિયમિત පරිදි ඉඩවලින් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම ඉඩ ඉතිරි වෙනවා. ඒ අනුව අපි දැන් කතා කරා දුවේ පුතේ ප්‍රයෝජන 4ක්. අපි මේ දක්වා ඉගෙනගත්ත පාඩම ගැන සලකා බැලුවොත් දුවේ පුතේ මේ පාඩමේ සාරාංශය අපිට බොහොම පැහැදිලි. දැන් ඔබ මේ ගැන හොඳින් දන්නවා. මොනවද? ගබඩාකරණය හැඳින්වීමේ හැකියාව ඔබට ලැබුණා අපි ඉගෙන හදාරපු නිසා. ඒ වගේම තමයි ගබඩාකරණ ක්‍රියාවලියේ පියවරයන්. පියවරයන් අපිට නම් කරන්න අනුපිළිවෙලින් හැකියාව ලැබෙනවා.
ඒ වගේම ගබඩාව හා විවිධ ගබඩා වර්ග ගැන අපි කතා කරා. ඒ ගැන දැනුමක් අවබෝධයක් ඔබට ලැබුණා. ඒ වගේම තමයි ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිය යුතු කරුණු. අපි කරුණු කීපයක් ගැන කතා කරා දුවේ පුතේ. ඊළඟට වැදගත් වෙනවා අපි ඉගෙන ගත්තා ගබඩාවක භාණ්ඩ ඇසිරිය යුතු ආකාරයන්. ලෝකේ පිළිගත් සම්මත ක්‍රමයන්. තට්ටු ඇසුරුම් ක්‍රමය. භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. පසුපසට තල්ලු කරන රාක්ක. තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව. ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. ඒ වගේම ගබඩාවක භාණ්ඩ එහා මෙහා කිරීමේදී යොදා ගන්න උපාංග උපකරණ ගැන ඔබ දැන් මේ වෙන විට දන්නවා. අපි ඒවා රූප සටහන් වලින් කතා කරා. මම යෝජනා කරනවා මේ සියල්ල ඔබ විසින් වීඩියෝ ක්ලිප් එකක් ආකාරයෙන් අන්තර්ජාලය හරහා නැරඹීමෙන් මෙහි වැඩිදුර අවබෝධය පැහැදිලිකම ලබා ගන්න පුළුවන්. ඊළඟට තමයි දුවේ පුතේ ව්‍යාපාර ආයතනයකට මේ ගබඩාකරණයෙන් සැලසෙන වාසි මොනවද කියලා අපි කතා කරා. ඒක බොහොම වැදගත් ආයතනයකට ආයතනයේ කටයුතු මනාව පවත්වාගෙන යාම සඳහා. දුවේ පුතේ අපි ගබඩාකරණය ගැන මේ දක්වා ඉගෙන ගත්තා. අපි බලමු මේ දුවේ පුතේ අපි මේ දක්වා ඉගෙන ගත්ත පාඩම ආශ්‍රයෙන් ඇගීමකට යමු. නැත්නම් ප්‍රශ්නයකට යමු. ඔබ දන්නවා මේ වෙන විටත් ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබ වෙනුවෙන් බහුවර්ණ ප්‍රශ්න සකස් කරලා තියෙනවා. අපි එතකොට මේ බහුවර්ණ ප්‍රශ්නයක් කොහොමද අපි මේ දක්වා ඉගෙන ගත්ත ගබඩාකරණය පාඩමේදී මේ බහුවර්ණ ප්‍රශ්නයකින් අහන විදිය, අහලා තියෙන විදිය අපි බලමු. මේ මගේ ප්‍රශ්න පත්‍රයකින් මම ගත්තේ පහත වගුවේ දැක්වෙන ගබඩාවක තොග ඇසිරීමේ විවිධ ක්‍රම හා ඒවායේ ලක්ෂණ කීපයකි. ඒකේ තියෙනවා ඇසුරුම් ක්‍රම එක පැත්තකින්. ලක්ෂණ තියෙනවා තවත් පැත්තකින්. අපිට තියෙන්නේ මේ දෙක යා කරන්න. ඒකෙදි අහලා තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. ඉහත ඒ ඇසුරුම් ක්‍රමයට අදාළ ලක්ෂණය නිවැරදිව ගලපා ඇති කාණ්ඩය තෝරන්න. ඔබට බොහොම ලේසි. ඇසුරුම් ක්‍රමයට අදාළ කාණ්ඩය තමයි ගලපන්න තියෙන්නේ. පළවෙනි තියෙන්නේ තට්ටු ඇසුරුම් ක්‍රමය. මේකට වඩාත්ම ගැලපෙන ලක්ෂණය අපි කතා කරා. ඒකෙදි අදාළ වෙන ලක්ෂණය වෙන්නේ පහසු හා ලාභදායී ඇසුරුම් ක්‍රමයකි. ඒක ගැලපෙනවා මේ තියෙන උත්තරින්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා එහෙම ගැලපෙන උත්තර තියනවාද කියලා. භාණ්ඩ ගොඩවල් ඇසිරීමේ ක්‍රමයේදී අපි ඉගෙන ගත්තා භාණ්ඩ ඇසිරීම සඳහා භෞතික මාධ්‍ය අවශ්‍ය නැත. ඒ කියන්නේ උපකරණ, භාජන කිසිවක් නැහැ. ඊළඟට චලනය කළ හැකි තට්ටු ඇසුරුම්. මේකෙදී අපි ඉගෙන ගත්තා දුවේ පුතේ ඔබට මතකයි ඇසුරුම් මාධ්‍ය තට්ටු ගණනාවක් හා පීලි වලින් සමන්විත වේ. එන අපිට ගැලපෙන්නේ 4 වෙනි උත්තරය C වලට. ඊට පස්සේ D පසුපසට තල්ලු කරන රාක්ක. මේකට අපිට වඩාත්ම ගැලපෙන ඉතිරි උත්තර වන්නේ තට්ටු සහිත රාක්කවලට කුඩා කූඩ සවිකර ඇත. මේ ලක්ෂණය තමයි අපිට මෙහි දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි යන් අවසාන තට්ටු දෙකක් අතර අමතර තට්ටුව. දැන් අපිට ඉතුරු වෙලා තියෙන එක උත්තරයයි. මොකක්ද ඒ උත්තරේ? ගොඩනැගිල්ලේ පවතින ඉඩකඩ දෙගුණ කරයි. ඒ අනුව මෙහි අපිට පළවෙනි උත්තරේ සලකා බලන්න පුළුවන්. නැත්නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිවැරදිම උත්තරේ පළවෙනි උත්තරේ කියලා. ඒ අනුව දුවේ පුතේ මේ ආකාරයෙන් ඔබට මේ පාඩමින් බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන්, ස්ථන් පිරවීමේ ප්‍රශ්න අහන්න පුළුවන්, කෙටි නිශ්චිත පිළිතුරු සැපීමේ ප්‍රශ්න අහන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේට. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී රචනාමය ප්‍රශ්න අහන්න පුළුවන්. තවත් මේ වැඩිදුර අධ්‍යයනය සඳහා ඔබට උපකාරක පොත්පත් පරිශීලනය කළ දැනුම අවබෝධය වැඩි කරගෙන මේ විදියට සාර්ථකව විභාගයට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබ නිරන්තරයෙන් පාඩම ඉගෙනගත් පාඩමට අනුසාරයෙන් ප්‍රශ්න ගැන සලකා බලන්න. පිළිතුරු ලියන්න. ඒ අනුව ඔබට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනවා. දුවේ පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නිර්දේශයේ 10 වෙනි නිපුණතාවය ලෙස සටහන් වන්නේ ප්‍රවාහන හා සැපයුම් සේවා. මේදී ඔබ 12 වෙනි ශ්‍රේණියේදී ප්‍රවාහන හා සැපයුම් සේවා යටතේ ඉගෙනුම ලබන අවසාන පාඩම. එහෙම නැත්නම් අපි කියනවා නිපුණතා මට්ටම 10/4 ප්‍රවාහන හා සැපයුම් සේවා. මේ පාඩම හැදෑරීමෙන් ඔබට ලබාගත හැකි ඉගෙනුම් ඵල නැත්නම් ඔබේ හැකියාවන් මොනවද කියලා අපි බලමු. ප්‍රවාහන හා සැපයුම් සේවා හැඳින්වීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය පෙන්වා දීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන ලයිස්තුගත කිරීමේ නම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. දුවේ පුතේ අපි බලමු මේ ප්‍රවාහන හා සැපයුම් සේවා හඳුන්වන්නේ කොහොමද කියලා. එහිදී මෙන්න මේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්.
පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීමේ අරමුණින් භාණ්ඩ සේවා හා තොරතුරු දෙපසට ගලා යමින්, ඒ කියන්නේ ඉදිරිපසට පසුපසට, ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට අවසන් පරිභෝජනය දක්වා කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ප්‍රවාහන හා සැපයුම් සේවා ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී අපිට තවත් වැදගත් වෙනවා දුවේ පුතේ, ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලීන් අපිට දෙකක් පෙන්වා දෙන්න පුළුවන්. එකක් තමයි අභ්‍යන්තර යොමුගත ප්‍රවාහන හා සැපයුම් සේවා. මම දැන් නැවතත් මතක් කරනවා දුවට පුතාට මෙහි සඳහන් වන ඉංග්‍රීසි වචනය inbound logistic. මේක බොහොම අපිට වැදගත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අන්තර්ජාලය හරහා සොයා ගැනීමේදී. ඊළඟ දෙවෙනි එක වෙනවා පිටතට නැඹුරු වූ ප්‍රවාහන හා සැපයුම් සේවා outbound logistic. මේ දෙකම අපිට වැදගත් ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලීන් දෙකක් වන නිසා. අපි බලමු දුවේ පුතේ මේ මූලික ක්‍රියාවලීන් දෙක කොහොමද හඳුන්වන්නේ කියලා. inbound logistic. එයින් අදහස් කරන්නේ අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන්. සැපයුම් කරුයි නිෂ්පාදකයි මේ සියල්ලටම අපි කියන්නේ inbound logistic කියලා. ඊළඟට outbound logistic. ඒ කියන්නේ පිටතට නැඹුරු වූ ප්‍රවාහන හා සැපයුම් සේවා කොහොමද සිද්ධ වෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට නිෂ්පාදිත හෝ අදාළ තොරතුරු අවසාන පාරිභෝගිකයාතෙක් යැවීම දක්වා වූ චලනයන්. මේවා තමයි අයිති වෙන්නේ outbound logistic වලට. තොග වෙලෙන්ද ඒ කියන්නේ විකුණුම් කරුගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා සමස්ත ක්‍රියාවලිය තුල අඩංගු තොරතුරු අපි සලකනවා පාරිභෝගිකයාතෙක් චලනීය වූ තොරතුරු හැටියට. මේදී මම දුවල පුතාලට මතක් කරන්න කැමති 2019 ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ 33 වෙනි ප්‍රශ්නයේ ආ කොටස මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. දුවල පුතාලා දැන් 12 වෙනි ශ්‍රේණියේ 3 වෙනි වාරය ඉගෙන ගන්නේ. හැබැයි පහුගිය ප්‍රශ්න පත්‍ර මේ වෙනකොට පරිහරණය කරනවා. ඒක ඔබේ දැනුමට අවබෝධයට ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා ඒ ගැන නිරන්තරයෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැන සොයා බලා කටයුතු කරන්න. ඊළඟට අපි සලකා බලමු ආයතනවල ස්වරූපය හා නිෂ්පාදිතවල ස්වරූපය අනුව භාවිත කරන විවිධාකාරයේ ප්‍රවාහන පද්ධති වර්ග. එහිදී අදහස් කරන්නේ ආයතනයේ ස්වරූපය සලකා බලනවා. නිෂ්පාදිත කියන්නේ භාණ්ඩ නැත්තම් සේවාවල අමුද්‍රව්‍යවල ඒ ආදී තොරතුරු අපි සලකා බලලා භාවිතා කරන විවිධාකාරයේ ප්‍රවාහන පද්ධති වර්ග හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ වර්ග? එක සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති balance logistic systems. දෙවෙනි එක බලන්න නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සම්පූර්ණ වූ පද්ධති heavy outbound logistic system. ඊළඟ එක නිෂ්පාදිත අලවීන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති reverse logistic systems. ඊළඟ එක නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති heavy inbound logistic system. මේදී සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති පළවෙනි එක අපි බලමු. අමුද්‍රව්‍ය හෝ නිෂ්පාදිතයන් ආයතනයේ තෙක් ප්‍රවාහනය හා නිෂ්පාදනයෙන් පසු එම නිෂ්පාදිත පාරිභෝගිකයා දක්වා ප්‍රවාහය සමාන පද්ධති වලට අපි කියනවා සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. බලන්න දුවේ පුතේ මේ රූප සටහනේ සැපයුම් කරු ලබා දෙනවා ආයතනයේට. අපි ඒකට කියන්නේ inbound. ආයතනයේ අභ්‍යන්තරයට යොමු වූ. ඊළඟට තියෙනවා ආයතනයෙන් පිටතට නැඹුරු වූ. ඒකට අපි කියනවා outbound කියලා. ඒකදි සිද්ධ වෙන්නේ ආයතනයේ ඉඳලා පාරිභෝගිකයා දක්වා. මේකට අපිට උදාහරණයක් ගන්න පුළුවන්. සීක්‍රයෙන් අලවිවන පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයන් විසින් මෙවැනි ක්‍රම අනුගමනය කරනු ලබනවා. ඒ අනුව අපිට පැහැදිලි උදාහරණ සපය ගන්න පුළුවන්. දෙවැනි අවස්ථාව වන්නේ නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සම්පූර්ණ වූ පද්ධති heavy outbound logistic system. මේදී බොහොම වැදගත් රසායනික ද්‍රව්‍ය වැනි දෑ නිෂ්පාදනය, ගබඩා කිරීම, ඇසිරීම, ප්‍රවාහනය විශේෂ අවධානයකින් සිදු කළ යුතු බැවින් එවැනි නිෂ්පාදන සඳහා මෙම ක්‍රමය භාවිත කරේ. ඔබ දැකලා ඇති සමහර රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම, නිෂ්පාදනය කිරීම, ඇසිරීම, විශේෂයෙන් ප්‍රවාහනය මහා මාර්ගවලදී ප්‍රවාහනය කරන ආකාරය. මේක විශේෂ අවබෝධයකින් නැත්නම් අවධානයකින්
නිෂ්පාදිත සඳහා මෙම ක්‍රමය භාවිතා කරන ලබනවා. ඒක අපිට බොහොම වැදගත්. ඊළඟ තුන්වෙනි අවස්ථාව වන්නේ නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. ඒ කියන්නේ reverse logistic systems. නිෂ්පාදිතයක ඇසුරුම නැවත භාවිතා කිරීම පිණිස හෝ ඉවතලන දෑ ප්‍රතිචක්‍රීකරණය සඳහා ආපසු එකතු කිරීමේ ක්‍රමවේදයක් සහිත බෙදාහැරීමේ පද්ධති නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධතිය. ඔබ දන්නවා ඔබේ ගෙදරත් තියෙනවා ගෑස් සිලින්ඩර් මාරු කරන්න. ඔබ දැනටමත් දන්නවා නිල් පාට ගෑස් සිලින්ඩර් සහ කහ පාට. හිනාවකුත් යනවා. මොකක්ද මේවයේ නිෂ්පාදිත සමාගම්? ඔබ මේ වෙන විට දන්නවා. ඒ වගේම තමයි තව තියෙනවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ එකතු කිරීම. මේ රූපය දැක්වෙන්නේ විදේශයක ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ එකතු කරන අවස්ථාවයි. අපේ රටෙත් නුදුරේදීම එහෙම අවස්ථා පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට ඔබ දැකලා තියෙනවා හිස් බෝතල් ආපසු බාර ගැනීම. සිසිල් බීම නිෂ්පාදනය කරනවා වීදුරු බෝතල් වල. ඒ බෝතල් ආපසු ලබා ගැනීම සිද්ධ කරනවා නිෂ්පාදිත ආයතන විසින්. අපි එහිදී මේ ක්‍රමයට කියන්නේ නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති කියලා. ඊළඟ හතරවෙනි පද්ධතිය දුවේ පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. heavy inbound logistic system. කොහොමද මේක සිද්ධ වෙන්නේ? සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින විට හා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට විවිධ ආයතන හා රටවල් ගණනාවක් සම්බන්ධ කරගත යුතු අවස්ථාවලදී භාවිත කරන ක්‍රමවේදය. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති ලෙස තමයි අපි හඳුන්වන්නේ. මේ රූප සටහන් දෙක බලන්න. එක් රූප සටහනක දැක්වෙනවා ගුවන් යානා නිෂ්පාදනය. මේක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. අමුද්‍රව්‍ය ගන්න වෙනවා විවිධ ආයතන විවිධ රටවල් ආදී මේ බොහොම සංකීර්ණයි. හැබැයි ඔබ දන්නවා ගුවන් යානය අලෙවි කිරීම නැත්නම් විකිණීම කරන කාර්යය එච්චර සංකීර්ණ වෙන්නේ නැහැ. ඇයි? කිසියම් අයෙකුගේ ඇණවුමට තමයි නිෂ්පාදනය කළා මේ අලෙවි කිරීම සිද්ධ කරන ලබන්නේ. ඊළඟට අනිත් රූපය දැක්කන්නේ බලන්න දුවේ පුතේ දුම්රියක් නිෂ්පාදනය කිරීම. යත් බොහොම සංකීර්ණයි. ඉතින් මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධතිත් භාවිතා කරනවා. අපි බලමු දුවේ පුතේ ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය. ඇයි ව්‍යාපාර කර්මාන්ත ශාලාවලට මෙහෙම ප්‍රවාහන හා සැපයුම් සේවාවන් අවශ්‍ය වන්නේ? ඒදී අපි හතරක් ගැන සඳහන් කරනවා. බලමු පළවෙනි එක නිවැරදි නිෂ්පාදිතය, නිවැරදි ප්‍රමාණයෙන්, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයේ, නිවැරදි මිලට, හොඳ තත්වයෙන් නිවැරදි පාරිභෝගිකයාට සැපයීමට අපිට මේ ප්‍රවාහන හා සැපයුම් සේවාවන් අවශ්‍ය වෙනවා. ඒක වැදගත් ව්‍යාපාර ආයතනයකට. දෙවෙනි එක වන්නේ තොග පාලනය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩාකරණය ආදී කාර්යයන් විධිමත්ව සිදු කිරීමට. ඔබ 13 පන්තියේදී ඉගෙන ගන්නවා 13 වෙනි නිපුණතාවය යටතේ මෙහෙයුම් කළමනාකරණය. ඒදී මේ තොග පාලනය, නිෂ්පාදන සැලසුම්කරණය ආදී ගැන වැඩිදුර ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දුවේ පුතේ අපි බලමු මෙම ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවයක් තවත්. මොකක්ද මේක? සෑම යන්ත්‍රයකම, සෑම වැඩ මධ්‍යස්ථානයකම නියමිත ද්‍රව්‍ය, නියමිත ප්‍රමාණයෙන්, නියමිත ගුණත්වයෙන්, නියමිත වේලාවට ලැබෙන්නේ යන්න සාතික කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඊළඟ හතරවෙනි මේ අවශ්‍යතාවය බලන්න. වෙළඳපළ පර්යේෂණ, අවශ්‍යතා සැලසුම් කිරීම, නිපදවන්නේද මිලදී ගන්නේද යන්න තීරණය කිරීම ආදිය තුලින් පිරිවැය අවම කර ගැනීමටත් සැපයුම් දාමය අඛණ්ඩව පවත්වා ගැනීමටත් ව්‍යාපාරවලට මෙම ප්‍රවාහන හා සැපයුම් සේවාවන් අවශ්‍ය වෙනවා. අපි ඊළඟට සලකා බලන්නේ දුවේ පුතේ නිපුණතා මට්ටම 10/4 ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන කීපයක්. මොනවද මේ ප්‍රයෝජන ව්‍යාපාර ආයතනයකට? බලන්න අංක 1 නිෂ්පාදිත අඛණ්ඩව වෙළඳපළට සැපීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකීම. ඇයි කිසිදු බාධාවකින් තොරව නිෂ්පාදිත වෙළඳපළට සපයන්න පුළුවන්. ඒතර පාරිභෝගිකයෝ ව්‍යාපාර ආයතන කෙරෙහි විශ්වාසය දිනා ගන්නවා. පැහැදෙනවා. මේක ව්‍යාපාර ආයතනයකට ප්‍රයෝජනයක්. ඒ වගේම තමයි දෙවෙනි කාරණය. සියලුම කාර්යයන් සැලසුම් සහගතව සිදු කිරීම නිසා නාස්තිය හා අපතේ යාම අවම වීම තුලින් පිරිවැය අවම කරගත හැකි වෙනවා. ඒ විධිමත්ව ආයතනයේ ප්‍රවාහන හා සැපයුම් සේවා භාවිත කරනවා. ඒක ආයතනයකට වැදගත්. ඊළඟට තරඟකාරීත්වයට ශක්තිමත්ව මුහුණ දීමට හැකියවීම. ව්‍යාපාර ලෝකයේ පවතින දැඩි තරඟකාරීත්වයක්. එතකොට ව්‍යාපාර ආයතනයක්
විධිමත් නිවැරදි ප්‍රවාහන හා සැපයුම් සේවා භාවිත කරනවා නම් ඔවුන්ට මේ තරඟයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රයෝජනේ බලන්න. යන්ත්‍ර සූත්‍ර සේවකයන් වෙනුවෙන් දැරීමට සිදුවන අක්‍රීය පිරිවැය අවම කරගත හැකි වීම. එතකොට નિયમિત පරිදි මේවා භාවිතා කරද්දී අක්‍රීය පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා නම් ඒක අවම කරගැනීමේ හැකියාව ව්‍යාපාර ආයතනෙට ලැබෙන ප්‍රයෝජනයක්. ඊළඟ ප්‍රයෝජනය අපි බලමු. නිෂ්පාදිතවල ගුණත්වය ආරක්ෂා කරගත හැකීම. නිවැරදි වේලාවට නිවැරදි ප්‍රවාහන ක්‍රමයකින් නිවැරදි පාරිභෝගිකයට මේක ලබා දෙනවා. එතකොට නිෂ්පාදිතවල ගුණත්වය සුරැකෙනවා. ඒක අපි කියනවා ව්‍යාපාර ආයතනයකට ඒක ප්‍රයෝජනයක් කියලා. ඊළඟට බලන්න දුවේ පුතේ අපද්‍රව්‍ය කළමනාකරණය නිසි පරිදි සිදුවීමෙන් ගැටලු මතු නොවීම. දැන් අද කාලේ පැහැදිලිව තියෙන ගැටලුවක් නැත්නම් අර්බුදයක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැතිවීම. දැන් අපි මේ නිවැරදි ක්‍රම අනුගමනය කරපු නිසා ව්‍යාපාර ආයතනයකට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. ඒක අපි සලකනවා හොඳ ප්‍රයෝජනයක් කියලා. ඊළඟට බලන්න මේ ව්‍යාපාර ආයතනයේ ලැබෙන ප්‍රයෝජනයක් වෙනවා කර්මාන්තය තුල නායකයා බවට පත්විය හැකීම. ඒ කියන්නේ කර්මාන්තය තුල පවතින අනිත් ආයතන අතුරින් මේ ආයතනයේට නායකයා නැත්තම් ප්‍රධානියා නැත්තම් ඉස්මතු වෙලා පැහැදිලිව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපිට පැහැදිලි මේ වෙන විට දුවේ පුතේ ප්‍රවාහන හා සැපයුම් සේවා වලින් ව්‍යාපාර ආයතන වලට ප්‍රයෝජන රාශියක් පවතින බව වීමට පුළුවන්. මේ පාඩම ඊටාම් වැදගත් වෙනවා ව්‍යාපාර ආයතනයක සාර්ථකත්වයට ගබඩාකරණය නැත්තම් ප්‍රවාහන හා සැපයුම් සේවා වැදගත් උනේ කොහොමද කියලා අපිට හොයා බලන්න පුළුවන් වුණා. අපි බලමු දුවේ පුතේ මෙහි සාරාංශය නැත්තම් සාරාංශගතව කොහොමද මේ විෂය කරුණු පෙළගස්වන්නේ කියලා. එෙහිදී ඔබට මතකයි අපි ඉගෙන ගත්තා ප්‍රවාහන හා සැපයුම් සේවා හැඳින්වීම. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයකට වැදගත් වන ප්‍රවාහන හා සැපයුම් සේවා අර්ථ දැක්වීමක් හැඳින්වීමකට අපි ගියා. එහිදී අපිට දකින්න ලැබුණා ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතියක මූලික ක්‍රියාවලීන් දෙකක්. එකක් තමයි අභ්‍යන්තර යොමුගත ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලිය. මේකට අපි කියනවා ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියලා. ඒ වගේමයි දුවේ පුතේ ඔබට මතකයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික්. ඒ කියන්නේ පිටතට යන නැත්නම් පිටතට නැඹුරු ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලිය. මේ අනුව ප්‍රවාහන හා සැපයුම් සේවා ක්‍රියාවලීන් දෙකක් ගැන අපි හදානු ලැබුවා. ඒ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපි ඉගෙන ගත්තා ව්‍යාපාර ආයතනයක නැත්නම් කර්මාන්තශාලාවක භාවිතා කරනවා විවිධාකාරයේ ප්‍රවාහන පද්ධති වර්ග. මේ ප්‍රවාහන පද්ධති වර්ග අපිට වැදගත් වෙන්නේ ආයතනයේ නැත්නම් කර්මාන්තශාලාවේ සියලු කටයුතු මනාව සිදු කරගෙන යාමට මින් ලැබුණ උපකාරය අතිමහත් වන නිසා. එෙහිදී ඔබ ඉගෙන ගත්තා පද්ධති වර්ග යටතේ එකක් සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති වැදගත් වුණා ව්‍යාපාර ආයතනයකට. අපි කිව්වා සැපයුම් කරුවන් ඉඳලා නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු පාරිභෝගිකයාට භාණ්ඩ සැපයීම දක්වා මේ පද්ධතිය ඊටම වැදගත්. ඒ අනුව ආයතනයේ කටයුතු නියමානුකූලයෙන් කාර්යක්ෂමව කරගෙන යාමේ හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අපි සලකා බැලුවා ඊළඟ ප්‍රවාහන පද්ධති වර්ගය. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සම්පූර්ණ වූ පද්ධති. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ප්‍රවාහය සම්පූර්ණ වූ පද්ධති. අපි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේදී මේ ගැන සලකා බැලුවා. එතකොට මේ ක්‍රමය ඊටාම ව්‍යාපාර ආයතනයකට වැදගත් වෙනවා. ඇයි? ව්‍යාපාර ආයතනයේ කටයුතු විධිමත්ව සංවිධානගතව පවත්වාගෙන යාම සඳහා. ඊළඟට දුවේ පුතේ අපි කතා කරා නිෂ්පාදිත අලෙවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති. ඒ කියන්නේ අපිට දකින්න ලැබුණා සමහර නිෂ්පාදිතයන් අලෙවි කරලා විතරක් මදි. අලෙවි කරාට පස්සේ ආපසු ප්‍රවාහය සහිත පද්ධතියක් විදිහට ඒකපත් වෙනවා. ඇයි? සමහර ඒවා ආපහු සපයා ගන්න ඕන. ඒක උදාහරණයක් ගත්තොත් එimhe ගෑස් ගෘහස්ත ගෑස් සිලින්ඩර් අපි භාවිතා කරලා ඊට පසුව නැවත නිෂ්පාදන ආයතනයට බාර දෙන්න ඕන. ඒ වගේම අපි තවත් ඉගෙන ගත්ත මතකයි ඒකෙදි කතා කරපු උදාහරණයක්
සිසිල් බීම නිෂ්පාදනය කරනවා වීදුරු බෝතල් වල. ඒ බෝතල් භාවිතයෙන් පසු නැවත අපි නිෂ්පාදන ආයතනයට බාර දෙනවා. එතකොට අපි කතා කරේ මේ ප්‍රවාහන පද්ධතිය ව්‍යාපාර ආයතනයට වැදගත් වෙන වගේම පාරිභෝගිකයටත් වැදගත් වුණා. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය ඊටාම සංකීර්ණ වූ පද්ධති අපි ඉගෙන ගත්තා. ඒකේ උදාහරණ දෙකක් අපි කතා කරා. දුවල පුතාලට මතකයි. ගුවන් යානා නිෂ්පාදනය, ඒ වගේම දුම්රිය ප්‍රවාහන දුම්රිය නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. මෙහිදී දුවට පුතාට මතකයි නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වුණේ කොහොමද? අමුද්‍රව්‍ය නිෂ්පාදන සාධක යොදා ගැනීම, නැත්නම් කර්මාන්ත ශාලාවල දැනුම, මේ ආදී සියල්ල අපි ගත්තේ විවිධ රටවල විවිධ ආයතන වලින්. මේ සංකීර්ණ ක්‍රියාදාමය අපි අනුගමනය කරා නිෂ්පාදනයේදී මොන භාණ්ඩ නිෂ්පාදනයේද? ඔබට මතකයි දුවේ පුතේ ගුවන් යානා නිෂ්පාදනය. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සඳහා අපි යොදාගත්ත නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. ඒ වගේමයි දුම්රිය මැදිරි නිෂ්පාදනය නැත්නම් දුම්රිය නිෂ්පාදනය සඳහා යොදාගත්තේ මේ වගේ සංකීර්ණ පද්ධතියක්. ඒ අනුව දුවේ පුතේ මේ වන විට අපිට පැහැදිලි ව්‍යාපාර ලෝකේ නැත්නම් කර්මාන්ත සඳහා ව්‍යාපාර සඳහා විවිධ ආකාරයේ ප්‍රවාහන පද්ධති වර්ග භාවිතා කරනු ලැබුවා. ඒ වගේම මේ පද්ධති වර්ග භාවිත කිරීමේදී ප්‍රයෝජනත් ලැබුණා. ඒ වගේම තමයි වාසිත් ලැබුණා. ඒ වගේම ඒවා මනාව ව්‍යාපාර ආයතන සඳහා ගලපාගෙන නිවැරදිව නිෂ්පාදිත වෙළඳපළට ඉදිරිපත් කිරීම, එහෙම නැත්නම් පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණා. ඒ අනුව අපිට එකක් පැහැදිලි වුණා දුවේ පුතේ මේ ප්‍රවාහන පද්ධති වර්ග භාවිතය තුළින් ව්‍යාපාරවල කටයුතු ඊටමත් සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වූ බව. ඊළඟට ප්‍රවාහන හා සැපයුම් සේවාවල අවශ්‍යතාවය. ඒ කියන්නේ ව්‍යාපාර ආයතන වලට නැත්නම් කර්මාන්ත වලට ප්‍රවාහන හා සැපයුම් සේවා අවශ්‍ය වන්නේ ඇයි? ඊවේ අවශ්‍යතාවයේ කුමක්ද? එයින් අපි යොදාගත්තේ මොනවාද? මේ ආදී දේවල් අපි සලකා බැලුවා. මේවා කොතරම් අවශ්‍යද කියලා කියනවනම් ව්‍යාපාර ආයතන පවත්වාගෙන යාමට ඊටාම ආධාරයක්, උපකාරයක් වෙනවා මේ ප්‍රවාහන හා සැපයුම් සේවා වල අවශ්‍යතාවය. ඒ වගේම තමයි දුවේ පුතේ ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන නැත්නම් වාසි අපි එකින් එක සලකා බැලුවා. ව්‍යාපාර ආයතනයකට, කර්මාන්ත ශාලාවකට මේ ප්‍රවාහන හා සැපයුම් සේවාවේ ප්‍රයෝජන නැත්නම් වාසි කීයක් තියනවද? වර්තමානයේදී ව්‍යාපාරවලට, කර්මාන්තවලට මේවා ඊටාම වැදගත් වෙනවා. ඒ අනුව අපිට පැහැදිලි දුවේ පුතේ ඔබ නිපුණතාවයේ 10 යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා පාඩමේදී විෂය කරුණු රාශියක් මේ දක්වා ඉගෙන ගනු ලැබුවා. ඒ විෂය කරුණු ඔබේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරගන්න අපි විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරා. ඒ කරුණු සාධක තොරතුරු ඔබට දැන් මතක තියාගන්න ලේසි. ඒ අනුව අපි විශ්වාස කරනවා ඔබට විභාගයේදී ලැබෙන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට මේ ඉගෙනගත්ත තොරතුරු කරුණු පැහැදිලිව යොදා ගන්න පුළුවන්. ඒ අනුව අපේ බලාපොරොත්තු වෙන්නේ ඔබට මේ ප්‍රවාහන හා සැපයුම් සේවා පාඩම තුලින් පැහැදිලිව පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙන ලොකු අවබෝධයක් ලැබුණා කියලා. ඒක අපිට බොහොම සතුටට කාරණයක්. දුවේ පුතේ අපි නිපුණතා මට්ටම් 10/4 යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා පාඩම ඉගෙන ගත්තා. මේ පාඩම තුලින් අපි අවබෝධ කරගත්ත කරුණු සමහර විට ඔබෙන් අසන්නේ විභාගයේදී ප්‍රශ්න පත්‍රයේදී. ඔබ දන්නවා ඔබට විභාගයේදී ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. එකක් මොකක්ද? ව්‍යාපාර අධ්‍යයනයේ එක පත්‍රය. එක පත්‍රයේ ප්‍රශ්න තියෙනවා බහුවර්ණ 30ක් තියෙනවා. හිස්තැන් පෙරවීමේ ප්‍රශ්න 10ක් හම්බෙනවා. කෙටි නිශ්චිත පිළිතුරු සැපීමේ ප්‍රශ්න 10ක් ලැබෙනවා. ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න 8ක් ලැබෙනවා. ඉන් 5ක් ඔබ තෝරාගෙන පිළිතුරු ලිවිය යුතුයි. මේ අනුව අපිට පැහැදිලි ඔබ විවිධ පාඩම්වලදී නැත්නම් නිපුණතා ඒකකවලදී ඉගෙනගත් කරුණු ඇසුරෙන් විභාගයේදී ඔබෙන් විවිධ ප්‍රශ්න අහනු ලබනවා.
මේ ප්‍රශ්නවලට ඔබ සාර්ථකව පිළිතුරු ලිවීමට නම් ඒ විෂය කරුණු මනාව පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. අපි බලමු දැන් ක්‍රියාකාරකමක යෙදිලා. අපි නැත ඇගීමක් කියලා කියනවා. මේදී මම පෙන්වා දෙන්න කැමති අපේ දුවල පුතාලට අපේ පාසලේ අපි හදපු ප්‍රශ්න කීපයකින් මේ තෝරගත්ත ප්‍රශ්න මේ කීපයක් මේ සඳහන් වෙනවා. ඒදී පළවෙනියට සඳහන් වෙනවා ආයන්න. ව්‍යාපාරවල ස්වභාවය නිෂ්පාදිතවල ස්වභාවය අනුව විවිධාකාරයේ සැපයුම් සේවා පද්ධති පැවතිය හැකිය. එවැනි පද්ධති දෙකක් නම් කර උදාහරණය බැගින් දක්වන්න. මේ දැක්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනාමය ප්‍රශ්නයක්. ඒකේ කොටස් දෙකක් තියෙනවා ආයන්න. මෙහි දැක්වෙන්නේ පුතේ දුවේ මේ ප්‍රවාහන හා සැපයුම් සේවා වලට අදාළ ආයන්න ප්‍රශ්න කොටස. මේකට ලකුණු 2යි හම්බෙන්නේ. සම්පූර්ණ ආයන්නට සහ ආයන්නට ලකුණු 4ක් හම්බෙනවා. ඒ අනුව අපිට මේදි තියෙන්නේ පද්ධති දෙකක් නම් කරලා උදාහරණීය බැගින් දක්වන්න. එතකොට එක පද්ධතියකට එක උදාහරණයක්. ඊළඟ පද්ධතියට තව උදාහරණයක්. එතකොට ඔබට ඔබේ ඉගෙනගත්ත කරුණු ඇසුරෙන් මේ සටහන් කරන්න පුළුවන්. ඒ විදිහේ ඔබට ලැබෙනවා ලකුණු දෙකක්. බලන්න කොච්චර ලේසිද කියලා. ඔබ මේ පිළිතුරු පෙළගස්වල ඉදිරිපත් කිරීමේදී උදාහරණ දෙක වෙනම දක්වලා නැත්නම් පද්ධති දෙක වෙනම දක්වලා ඊට අදාළ උදාහරණ වෙනම දක්වනවා. එතකොට ඔබට පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 30ක් ලැබෙනවා. ඒන් එකක් තමයි අපි මේ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති ඇසුරෙන් විභාගයේදී අහලා තියෙන ප්‍රශ්නේ. මේකදී බලන්න පහත ප්‍රකාශ අතුරින් ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. එතකොට මේ නිවැරදි ප්‍රකාශය තෝරන ප්‍රශ්න ඔබට ලැබෙනවා. බලන්න ප්‍රකාශ කීයක් තියෙනවද කියලා. ප්‍රකාශ 5ක්. ඒ කියන්නේ වර්ණ 5ක් ලැබෙන අපිට පිළිතුරු. අපි සලකා බලමු මේ පිළිතුරු අතුරෙන් නිවැරදිම ප්‍රකාශය කුමක්ද කියලා. පාරිභෝගික භාණ්ඩ සපයන ආයතන සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධතිය යෝග්‍ය වේ. මේ ප්‍රකාශය නිවැරදිද? ඔබට මතකයි පාරිභෝගික භාණ්ඩ සපයන ආයතන සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති නෙවෙයි අදාළ වෙන්නේ. සංකීර්ණ වූ පද්ධතිය අදාළ වෙන්නේ ඔබ ඉගෙන ගත්ත ගුවන් යානා වැනි සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරන නිෂ්පාදිත සඳහා. ඒ අනුව අපිට පැහැදිලි දුවේ පුතේ පළවෙනි උත්තරය නිවැරදි පිළිතුර නොවේ. අපි බලමු දෙවෙනි ප්‍රකාශය. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සංකීර්ණ වූ පද්ධති මෝටර් රථ නිෂ්පාදන ආයතන යොදා ගනී. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සංකීර්ණ වූ පද්ධති මෝටර් රථ නිෂ්පාදන ආයතන යොදා ගනී. මෝටර් රථ නිෂ්පාදන ආයතන විවිධ රටවල බහුලව තියෙනවා. හැබැයි අපි දන්නවා ගුවන් යානා දුම්රිය වැනි සංකීර්ණ තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිට දෙවෙනි පිළිතුරත් ඉවත් කරන්න පුළුවන් වැරදි ප්‍රකාශයක් ලෙස සලකලා. ඊළඟට දුවේ පුතේ තුන්වෙනි වර්ණය බලමු අපි. මෙහිදී නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති ගුවන් යානා නිෂ්පාදන ආයතන භාවිත කරයි. අපි මීට කලින් ඉගෙන ගත්තා දුවලා පුතාලට මතකයි අර ගෑස් සිලින්ඩර් ගැන. අපි ගෘහස්ත භාවිත කරන ගෑස් සිලින්ඩර් ගෑස් භාවිතයෙන් පසුව නැවත නිෂ්පාදිත ආයතනයට බාර දෙනවා. එතකොට අපි ඉගෙන ගත්තා තවත් උදාහරණයක් සිසිල් බීම නිෂ්පාදනය කරන ආයතනවල වීදුරු බෝතල් වල නිෂ්පාදිත බීම අපි පානය කරලා නැත්නම් භාවිත කරලා නැවත හිස් බෝතල් ව්‍යාපාර ආයතනයට බාර දෙනවා. ව්‍යාපාර ආයතන විසින් ඒවා නිෂ්පාදිත ආයතනයට බාර දෙනවා. එතකොට අපිට පැහැදිලි නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධති ගුවන් යානා නිෂ්පාදන ආයතන භාවිත කරයි කියන පිළිතුර වැරදි කියලා. අපි ඊළඟට ඊළඟ ප්‍රකාශය බලමු. නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති රසායනික ද්‍රව්‍ය සමාගම් යොදා ගනී. මේක තමයි නිවැරදිම පිළිතුර. ඇයි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම, ප්‍රවාහන කටයුතු ඊටාම දැඩි අවධානයකින් කරන්න ඕන. ඇයි ඒවයි තියෙන රසායනික ද්‍රව්‍ය පරිසරයට බැහැර වුණොත් ලොකු ගැටලු නැත්තම් විවිධ අර්බුද මතුවෙනවා. ඒ වළක්වා ගැනීම සඳහා තමා මෙවැනි රසායනික ද්‍රව්‍යවල නිෂ්පාදනය කරද්දී නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති රසායනික ද්‍රව්‍ය සමාගම් යොදා ගන්නේ. ඊළඟට අපිට පැහැදිලි අපි නිවැරදි පිළිතුර 4 තෝරගත්ත නිසා පස්වෙනි පිළිතුර අදාළ වෙන්නේ නැහැ කියලා. මොකක්ද මේ පිළිතුර බලමු.
සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති නැව් නිෂ්පාදන සමාගම් වලට යෝග්‍ය වේ. අපි කතා කරා පාඩමේදී ඒවා යොදාගන්නේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන ආයතන. ඒ අනුවට දුවේ පුතේ ඔබට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගැනීමට පාඩමේ සඳහන් කළ විෂය කරුණු ඊටාම වැදගත් වුණා. දැන් ඔබට තවත් මතකයක් එනවා මේ පාඩම් වල තියෙන විෂය කරුණු ආශ්‍රයෙන් තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට අපිට නිවැරදි ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරා ගැනීම සඳහා අපි ඉගෙනගත් විෂය කරුණු මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම ඒවා අතුරෙන් නිදසුන් නැත්නම් උදාහරණ මනාව ගැළපෙන ලෙස ගලපා ගත යුතුයි. ඒ අනුව ඔබට පැහැදිලි ඉගෙනගත් විෂය කරුණු ඇසුරෙන් විවිධ ආයතන නැත්නම් කර්මාන්ත ශාලාවලට ප්‍රායෝගිකව භාවිත කරන ආකාරයන් පිළිබඳව අපෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට අපි මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දීම සඳහා අපි ඉගෙනගත්ත විෂය කරුණු සාරාංශගත කර නැත්නම් කෙටි සටහන් ලෙස භාවිතා කරලා විවිධාකාරයෙන් ඔබ විසින් සකස් කරගත යුතුයි. ඒ අනුව අපිට පැහැදිලි දුවේ පුතේ සාර්ථකව විභාගයේදී ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. මම දැන් කතා කරන්න කැමති මේ දක්වා නිපුණතාවයේ 10 යටතේ ප්‍රවාහන හා සැපයුම් සේවා සියල්ලම පිළිබඳව ඔබ ඉගෙන ගනු ලැබුවා. ඒ අනුව දුවේ පුතේ ඔබ විභාගයකට සාර්ථකව මුහුණ දීමට නම් මේ ඉගෙනගත්ත විෂය කරුණු ප්‍රශ්නවලට යොදලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා සොයා බලන්න ඕන. ඒ සඳහා ඔබට මනා පිටිවහලක් වෙනවා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම සහ ඒවාට පිළිතුරු ලිවීම. ඒ තුලින් ඔබේ හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වැඩි දියුණු කර ගැනීම තුලින් ඔබට වාර්ය විභාගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉන් අවසානයේදී උසස් පෙළ විභාගයට සාර්ථක මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ අනුව අද පාඩම අපි අවසන් කරනවා. මම විශ්වාස කරනවා දුවල පුතාලට මනා අවබෝධයක් මේ පාඩම අධ්‍යයනය තුලින් ලැබුණා කියලා. ඒ නිසා දුවේ පුතේ අපි නැවතත් මෙවැනි පාඩමකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔබ සියලු දෙනාටම සුබ පතනවා. ආයුබෝවන්.